අයිබෝවන් ඔබ එක්වන්නේ පාර්ලිමේන්තු ගේට් සජීවී දේශපාලන සංවාදයේ සමගයි සාමාන්‍යයෙන් අප හවස එකට තමයි ඔබ මුණ ගැසෙන්නේ. නමුත් අද දිනේදී අපි එකට මුණ ගැසෙන්නට සිටි එක්සත් ජාතික පක්ෂයේ නැතිනම් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටියා එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා. නමුත් ඔහු අද උදෑසනත් සඳහන් කර සිටියා මේ වැඩසටහනට සහභාගී වෙනවා කියලා. නමුත් හදිසියෙම නොපැමිණීම නිසාවෙන් තමයි අපට මේ මොහොතේදී වැඩසටහන ආරම්භ කිරීමට සිදු වුණේ. කෙසේ වෙතත් බිනිදිරියට අඩහෝරාවක කාලයක් ඔබත් සමගින් කතා බහ කරන්නට අපත් සමගින් සම්බන්ධ වනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ප්‍රේමනාත් සීදොලවත් මහතා සමගින් ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයිබෝන් හොඳයි. ඔබතුමාගේ දේශපාලන ගමන පිළිබඳ ඉක්මනින් අපි මතක් කරලම මහමැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවත් කතා කරමු. මගේ පක්ෂ දේශපාලන බොහොම කෙටි කාලයක් තමයි තියෙන්නේ. හැබැයි දේශපාලන අපි පහුගිය කාලේ පුරාවටම කරා. 2015 රාජපක්ෂ රජීමේ පරාජයත් එක්ක විශාල සමාජ රික්තකයක් ඇති වුණා. එවකට තිබ්බ සිවිල් සංවිධාන රාජපක්ෂවරු පරාජය කරන්න එක්කහුව වෙලා හිටපු සිවිල් සංවිධාන ඒ සියලුම දෙනා එම යහපාලන ආණ්ඩුවේම කොටස්කාරයෙක් බාටපත් වුණා. ඊට අනතුරුව යහපාලන ආණ්ඩුවේ වෙච්ච වැරදි ඒ අදාළ අසාධාරණ ලක් වෙච්ච මිනිස්සු ගැන ඒ දූෂණ වංචා ගැන කතා කරන්න කවුරුත් නැතුව ගියා. ඒ රික්තකයේ පිරීම සඳහා තමයි අපි සත්‍යගවේෂක සංවිධානය වියත්මග යුතුයකම එළිය වැනි සිවිල් සංවිධාන බිහි කරගත්තේ. ඒ බිහි කරගත්ත සංවිධාන එක්ක වෙච්ච සමාජ ක්‍රියාකාරීත්වය සහ රාජපක්ෂ පවුලේ නීතිඥවරයා සහ ඒකප විපක්ෂයේ ඉතමත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නීතිඥ වශයෙන් කරන ලද ක්‍රියාවලිය තුළ ඇතිවෙච්ච සමාජය තුළ ලැබුණු කැපිපෙනෙන අවස්ථාවන් එක්ක තමයි මම හිතන්නේ මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලම අපේක්ෂකයා වීමේ වරම මට ලැබුණේ කියලා කිව්වොත් නිවැරදියි. දැන් ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ. දැන් මේ දිනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. අපි කෙලින්ම මම ඔබගෙන් විමසන්නම් ඇයි රාජ්‍ය සේවකයා ඔබතුමන්ලාගේ පක්ෂයට ඡන්දය දිය යුත්තේ කියලා ඔබතුමා විශ්වාස කරන්නේ? අපේ පක්ෂයේ විශාල වශයෙන්ම රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු ලබා දිය යුතු බොහොමයක් දේවල් දීපු පක්ෂයක්. උපාධිධාරීන් 60,000කට එකවර රැකියාව ලබා දුන්නු පක්ෂයක්. බොහොම අමාරුවෙන් උගන්නලා අමාරුවෙන් දහඩිය මහන්සියෙන් දරුවට උපාධියක් අරන් දීලා ඒ දරුවව ඉස්සර කරන් ගිහලා අටපාස් නැති දේශපාලකයන්ගෙන් රැකියාවක් ඉල්ලන සංස්කෘතිය අවසන් කරපු පක්ෂයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ එකල එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ අද පොදු ජන පෙරමුණ තුළ අපි විග්‍රහ කරගන්න අපි බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතිය වෙනස එක්ක ඇතිවෙච්ච පක්ෂයක් තමයි මේ තියෙන්නේ. ඉතින් රාජ්‍ය සේවකයෝ විශේෂයෙන්ම දැන් එදා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය අවසන් වෙනකොට රාජ්‍ය සේවකයන්ට සුවිශාල වරප්‍රසාද ගණනාවක් හිමි වුණා. ඉතින් ඒ හිමි වෙච්ච වරප්‍රසාද වලට පිටුපාලා තමයි එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරේ. නමුත් එතනින් පස්සේ අවුරුදු 3ක් යන්න ඉස්සෙල්ලා ජනතාවට තේරුණා අපි මේ ඡන්දෙ දුන්නේ ඇත්තටම මේ යථාර්ථවාදී මහ පොළොවේ පැලවිය හැකි ඉල්ලීම් වලට දිනාගත හැකි ඉල්ලීම් වලට නෙමෙයි අපි හුදු අපි රැවටීම් වල ලක් වුණා කියන කාර්යය දැක්ක නිසා පළාත් පාලන මැතිවරණය තුලදී විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්ත පොහොට්ටුව. ඉන් අනතුරුව පැවතිච්ච ජනාධිපතිවරණය තුලත් රාජ්‍ය සේවකයෝ විශාල ජයග්‍රහණයක් අත් කරලා දුන්නා. ඉතින් බැලුවහම දීර්ඝකාලීන අතීත ක්‍රියාවලිය බැලුවහම රාජ්‍ය සේවකයන්ට වඩා හොඳ රටක් හොඳ ජීවන තත්ත්වයක් උරුම කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ කරන ලද සේවය තුළ රාජ්‍ය සේවකයන් විශාල විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. අනෙක් කාර්යය මම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරුණ අපේක්ෂකයෙක් හැටියට මම විශ්වාස කරනවා සෑම රාජ්‍ය සේවකයෙකුටම ජීවිතේ එක්වරක් හරි ලැබිය යුතු. ඒ කියන්නේ ඔය කියන සාමාන්‍ය රාජ්‍ය සේවකයන් හිමිවන මෝටර රථ වරප්‍රසාද නෙමෙයි. හැබැයි අනෙකුත් සාමාන්‍යයෙන් පහළ ශ්‍රේණි වල ඉන්න රාජ්‍ය සේවකයන්ට පවා ජීවිතේ එක්වරක්වත් හිමි යුතු තීරුබදු රහිත මෝටර රථයක වරප්‍රසාද ලබා දිය යුතුයි. මොකද හේතුව මට මතකයි. එවකට රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට 2015 ඔහු පරාජයට පත්වන අවස්ථාවේ මරුටි කාර්යක මිල රුපියල් ලක්ෂ 9යි. ඉතින් තීරුබදු රථයක මිල රුපියල් ලක්ෂ 3යි. මොකද එතුමාට තිබ්බ සිහිනයක් මේ රටේ සෑම පුරවැසියෙකුගේම පවුලකට හදිසියකටවත් යන්න ලෙඩකට දුකට භාවිතා කරන්න රෝද හතරේ වාහනයක් තියෙන්න ඕනේ වගේ අහිංසක ඒ රටේ මිනිස්සුන්ට ලැබිය යුතු දෙයක් හැටියට එතුමාගේ තිබ්බා විශාල කල්පනාවක්. දැන් ඒ තුල ජනතාව ශක්තිමත් කරලා ජනතාව සවි බල ගන්නවලා
ඉදිරියට ගෙනාපු පාලනයක් තමයි 2015 දී අවසන් වෙන්නේ. හොඳයි. දැන් ඔබතුමා ඔහොම පැහැදුවත් ওই කරුණු කාරණා ඉස්මතු කරත් නිරන්තරයෙන්ම එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ ආර්ථිකයට විසඳුමක් දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. පවුලකට ලැබිය යුතු මුදල් ටික ලැබෙන්නේ නැතුව රට දියුණු වෙන්නේ නැහැ කියලා. ඔබතුමාගේ පුද්ගලික මැතිවරණ ප්‍රතිපත්තිය සහ ඔබේ පක්ෂයේ ප්‍රතිපත්තියත් එක්ක ආර්ථික සමාජ දේශපාලන කාරණා වෙනුවෙන් තියෙන විසඳුම් මොනවද ප්‍රතිපත්ති ලෙස? ඇත්තටම ওই ප්‍රශ්නේ ඇසීම සම්බන්ධයෙන් මට තියෙන්නේ පොදු ප්‍රලාපයක් විතරයි. දැන් නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් යනකම් මිරට තුන්වන ලෝකයේ සංවර්ධනයෙන් පවතින රටක්. පරම්පරා ඉගෙන ගත්ත විෂයන් කිව්වොත් භූගෝලීය ප්‍රජාචාරය, මගේ පරම්පරාව ඉගෙන ගත්ත සමාජ අධ්‍යයනය. ඊට පස්සේ මේ 2015 රටට ඇතිවෙච්ච සංවර්ධනය තුල අපි ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත් වුණා. ඒ කියන්නේ අපි පුරවැසි අධ්‍යයනය කියන විෂය තුල. දැන් අද අවාසනාවට මිට දින 10කට පෙර ලෝක බැංකුව අපේ රට පිළිබඳව වාර්තාව නිකුත් කරනවා. අපි හිටිතනින් තවත් අඩියක් පහළට බහලා තියෙනවා. ඒකට ප්‍රධාන මූලික වෙන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය. ඒ අයගේ දැන් ආර්ථික ඔස්තාරලා කොහොමද මේ රට පාලනය කරේ කියන කාරණේ තුල තමයි අපි හිටපු තැනුත් තව අඩියක් පල්ලෙහාට බහලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔය ප්‍රලාප වචන හුදේප වචන විතරයි මම තමයි කිව්වේ. දැන් මම චෝදනා කරනවා නෙමෙයි, මට චෝදනා කරන්න පුළුවන්. නමුත් මම අපි එකිනෙකාට චෝදනා කර ගන්නට එහා ගිය ක්‍රමයක් එක අපි ගියොත් දැන් අද මේ වෙලාවේ මම කතා කරන මේ මොහොත වෙනකොට අපේ රටේ සේලයින් ටික අපේ රටේ හදනවා. බෙහෙත් 37ක් අපේ රටේ හදනවා. අපි සේලයින් ඉතුරු මාස ගන්න ඉපදවන්නේ පිටරටට යවන්න පුළුවන් විදිහට. දැන් අපේ ප්‍රථම වතාවට අපේ ආනයනික වියදමට වඩා අපනයන ආදායම් වැඩි වෙලා තියෙනවා. ඉතින් රටේ යමෙක් කියනවා නෑ මේක මෙහෙ පාහුදු පෙන්වන දෙයක් කියලා. නමුත් අපි පැහැදිලිවම මේ අපි ගත්ත තීන්දුවත් එක්ක සම්බන්ධ ක්‍රියාවලියක් මේක. අපිට අවශ්‍ය හැමදේම අපි පිටරටින් ගේන්න නැතු යම් සීමා දාලා අපි ඇති කරගත්ත ජයග්‍රහණයක් තමයි මේ තුල තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරන්නේ මෙවැනි අදහස්, මෙවැනි යෝජනා, මෙවැනි සංකල්පනා එක්ක ගමන් කරන්න හැකි පාර්ලිමේන්තුවක් තමයි අපිට තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍ය සේනක බිබිලේ මහත්තයා මැරුණේ කොහොමද කියලා අදටත් අපිට අහසක්. මුලින්ම ජාතික ఔෂධ ප්‍රතිපත්තිය ගැන කතා කරපු කෙනෙක්. දැන් මේ අපි යන්නේ ඖෂධ ටික අපේ රටේම නිපදවගෙන අපි යන්නේ ඒ තත්වයට. මොකද අපි සමහරලාට අපි මේ රංගන අපි සමහරලාට 732 බෙහෙත් පෙත්ත බොන අපි රුපියල් 32ක් දීලා. අපි ජාතියක් හැට දුප්පත් වෙලා තියෙන මේ කාරණා එක්ක. ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ දේවල් පාර්ලිමේන්තු තුල යෝජනා ගේනකොට පාර්ලිමේන්තු තුල එහෙට මෙට පහින් නැති. පාර්ලිමේන්තුවේ මේ බලයට වරප්‍රසාද වලට කැදර නැති මිනිස්සු ටික පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ අපි ගන්න තීන්දුව తీරන අපි ගන්න මේ දුෂ්කර තීන්දුව తీරන මේ ඇවිල්ලා අපි උඩුගම් බලා යන ගමනක ආරම්භයක් මේ. නැත්තම් දැන් අද මට මේ ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා කිව්වේ ඔබතුමා සහභාගී වෙන වැඩසටහන් වල පුළුවන් තරම් මේක කියන්න. ඔහුට මේ පීඩනේ දරා ගන්න බැරිලා තියෙනවා. එක පැත්තකින් ඔහු මෙලදී ගන්න හදනවා. අනිත් පැත්තෙන් ඔහුට විරුද්ධව දෝෂාරෝපණ එල්ල කරමින් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි මේ මහ පොළොව තුල කවද්ද අපි හිතුවේ අපේ සීලයින් අපි හදයි කියලා. අද අපි වෙනස්කම් කරලා තියෙනවා අංගන. සිතාර දැන් පහුගිය කාලේ පුරාවටම දැන් අපි ඡන්දෙ දුන්නේ පුද්ගලිකව අපිට මොන හරි දෙයක් ලැබෙයි කියලා. එහෙම ඡන්දෙ දීලා තමයි අවුරුදු 40ක් මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු 70ක් මෙහෙම වෙලා තියෙන්නේ. පුද්ගලිකව අපිට ලැබෙන දේ වලට වඩා ඒ දේශපාලකයා සමාජයට කරන යහපත ගැන අපි හිතුවේ නෑ. ආණ්ඩු පක්ෂය ওই ටික කරන්න 3/2 බලයක් ඉල්ලන්නේ ජනතාවගේ. පැහැදිලිවම 19 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ යම් ගැටලුකාරී තත්ත්වයන් කීපයක්ම උද්ගත වෙලා තියෙනවා. දැන් 19 ගෙනාවේ විස ගේනවා කියලා. එතකොට විස ගේන්නේ නැතුව මේ කරපු යහපාලන ආණ්ඩුව කරපු මේ අවකල් ක්‍රියාව නිසා තමයි අද මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට වගකිය යුතු පොලිස්පතිව ඉවත් කරන්නේ කොහොමද කියලා ප්‍රතිපාදන 19 ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ නෑ. මේ 19 ගේන්නේ ඇත්තටම රාජපක්ෂවරු දේශපාලන භූමිකාවෙන් අතු ගන්නනේ. මම මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වෙලාවක් කියනවා අපි රාජපක්ෂවරු දේශපාලන භූමිකාවේ පාපිස්සර අතු ගාලා දානවා කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ මුඛ්‍ය අරමුණුනේ. ඒ නිසා තමයි අවුරුදු 35ට අඩු කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. දුත්ත පුරවැසිභාවයේ තියෙන කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. සහ 18 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය තුල ගෙනාපු ඒ වෙනස සම්පූර්ණයෙන් නැති කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ 19 තියෙන දෝෂ දර්ශන, ඒ තියෙන වෙනස්කම්, ඒ තියෙන අඩු ලුහුණුකම් අපි වෙනස් කරන්න ඕනේ. මම දකින්නේ ඊට එහාට ගිහිල්ලා අපිට පුළුවන් නම් මේක මේ වාර ප්‍රකාශන වගේ ඇතිවෙච්ච මේ සංශෝධන එක තැනකට ගෙනල්ලා මේ ඇට්ටකුණා වෙලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක තලයකට ගෙනල්ලා අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන්ම ගේන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද මේ වෙලාවේ ඉන්න පාලකයෝ රටට හිතෙති. රටේ භෞමික අඛණ්ඩතාවය ගැන හිතනවා. රටේ ස්වෛරීත්වය ගැන හිතනවා. රටේ
බෞද්ධාගමට තියෙන තැන සහ අනිකුත් ජාතීන්ට තියෙන ඒ සහෝදර ජාතීන්ට තියෙන අවස්ථාව ගැන හිතන කෙනෙක් ඉන්නේ. අන්තවාදීට ඉඩ නොදෙන නායකයෙක් ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාව ඉතාමත් හොඳ අවස්ථාවක් අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. මොකද පහුගිය පාලන සමය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා කියලා ගේන්න උත්සාහ කරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඒ පාලකයෝ ඒ අයට තිබ්බේ වෙන වෙන මනසවල්. ඒ කියන්නේ ස්වරීත්වය, අපේ රටේ සભ્યත්වය, අපේ දේවල්, අපේ දේවල් අගය කරන අපේ එකම ඒ සියල්ල අමතක වෙලා තිබ්බේ. ඒ රටක ඒකීයභාවය, රටේ ස්වරීත්වභාවය ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අවශ්‍යතාවක් තිබෙන අනාගමික සංකල්ප. ඒ කියන්නේ අපි දන්නවනේ සිතාරා මේ මිනිහෙක් කියන කෙනෙක්ට මොන ආගමිකවත් මිනිසුන්ට මේ අපචාරයට, ව්‍යභිචාරයට, දූෂණයට, භීෂණයට යොමු කරන්නේ නැහැ නේ. මොන ආගමවත් මිනිහෙක්ව කරන්නේ සංයමයකට, සංවරයකට ලක් කරන එක. එතකොට කවුරු කෙනෙක් ඇවිල්ලා කියවලා නැහැ අපිට ආගමක් වැඩක් නැහැ, අපි අනාගමිකයි කියලා. ඒ තුලම මම හිතන්නේ ආපහු අර ශිෂ්ට සමාජයේ ඉන්න මිනිස්සාව ආපහු අර වනාන්තරයට ගිහිල්ලා වාන්ටෙප්පට පත් කරන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙලාව හොඳ අවස්ථාවක්, නව ආණ්ඩුක්‍රම අවස්ථාවක් රටට ගේන්න. ඔබතුමා ආර්ථිකය පිළිබඳව කතා බහ කරපු නිසාවෙන් මේ දවස්වල දේශපාලන වේදිකාවේ වැඩිපුර කතා බහ වෙන දෙයක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ කියලා හිතුණා. චෝදනාවක් එල්ලවනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ පාර්ශවයෙන් MCC ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මැතිවරණයට පෙර ඉදිරිපත් කරන්නට කියලා. ඔවුන් පවසන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී දැඩි විරෝධතාවක් එල්ල කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට විරුද්ධව මේ ගිවිසුමට විරුද්ධව. නමුත් දැන් ආණ්ඩුව පවසනවා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නට ඕනේ කියලා. එතකොට එදා චෝදනාවක් එල්ල කළේ විරුද්ධ වුණේ අධ්‍යයනය කිරීමකින් තොරවද සහ මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මහා මැතිවරණයට පෙර ඉදිරිපත් කරනවද කියන දේ තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. ඔය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ගිවිසුමට ප්‍රකාරව මුලින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේනවා අපේ රටේ රජයේ ඉඩම් ටික එක බැංකුවකට ගෙනල්ලා ඒ බැංකුව තුල ඒ සියලුම ඉඩම් ටික සංගණනයකට ලක් කරලා එක තැනකට ගේනවා. ඒ සඳහා තමයි රජයේ ඉඩම් විශේෂ විද්‍යාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගේන්නේ. ඒත් ওই පනත් කෙටුම්පතට විරුද්ධව මම උසාවිය යනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා පුලිසියෙක් හැටියට. ගිහිල්ලා ඒ අවස්ථාවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පනතක් වෙන අවස්ථාව අපි වළක්වාලනවා. එතකොට එක තැනකින් අපි MCC ගිවිසුම අත්සන් කිරීමේ වකට තිබ්බ අවස්ථාව අපි සම්පූර්ණයෙන් බිඳ දානවා. දැන් මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් කියනවා MCC ගිවිසුම අපි අත්සන් කරන්න යනවා කියලා. පැහැදිලිවම දෙයක් කරනවා. MCC ගිවිසුම හෝ ඒවා වෙන යම් ගිවිසුමක් හෝ කුමන නමකින් ආවත් මේ රටේ ස්වෛරීභාවයට, මේ රටේ භෞමික අඛණ්ඩතාවයට, මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට හානි වෙන කිසිම ආකාරයක ගිවිසුමක් මේ පාලකයෝ දෙන්න ඉන්නකම් මේ රටේ අත්සන් කරන්න නැහැ කියන පැහැදිලි වගකීමෙන් යුතුව, පැහැදිලි පොරොන්දුව, පැහැදිලි මේ අවධාරණයෙන් යුතුව අපිට පැහැදිලිව කියනවා එහෙම කිසිම වෙලාවක අත්සන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. රාජ්‍යතාන්ත්‍රිකව කරන ගනුදෙනු හරහා ජනතාවට මේ දේ බලන්න දෙන එක, කියවන්න දෙන එක මේ අය දකින විදිහේ මේ මාධ්‍ය සෙල්ලමක් පෙන්නලා ඉස්සරහට ඇවිල්ලා මේ ගිවිසුම අපි ඉරනවා කියන ඒවා බොහොම මේ ප්‍රාථමික කතන්දර. දැන් මම අහන්නේ කොහෙද මේක අපි දැන් අත්සන් කරන්න යනවා කියලා කියන්නේ? අපි කොහේ අත්සන් කරන්න ගිහලා දෙනවා අපි එහෙම ද්විපාර්ශ්විකව කතා කරලා දෙනවා නෑ. මේ සටන් පාට නොමැති විපක්ෂය කුමන හෝ කාරණයක ඒ අයගේ අවශ්‍යතාව මත කරුණෝත කාරණා ඉදිරිපත් කරන ස්වරූපයක් තමයි අපිට පේන. නිසා අපි ජනතාවට කියන්නේ ඔබ බුද්ධිමත්ව හිතන්න මේ රටේ 30 වසරක යුද්ධය අවසන් කරපු නායකයා ඉන්නවා. ඒ නායකත්වයේදී ආරක්ෂක ලේකම්වරයා මේ රටේ නායකයාද? පැහැදිලිව මේ රටේ කිසිම වෙලාවක මේ රටට අබමල් රේණුක අහිතකර දෙයක් කරන්න ඉඩ දෙන්නේ. අනිත් කාරණේ අපි තරුණ අපේක්ෂකයෝ හැටියට මේ රට වෙනුවෙන් පහුගිය කාලේ පුරාවටම පෙනී හිටපු අපේක්ෂකයෝ හැටියට පුංචි අවස්ථාවක් දෙන්න අපි ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා යොමු වෙලා නැවතත් ඉන්පසුව පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමගින් ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා. නැවතත් ඔබ පාර්ලිමේන්තු ගේට් සමගින් ඔබතුමා පහදමින් හිටියේ මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් රංගන විමසපු කාරණයට මැතිවරණයෙන් පසුවත් ආණ්ඩු පක්ෂය බලය ලබා ගත්තොත් මේ ගිවිසුමට එක් වෙන්නේ නැහැ කියන කාරණයට ඔබට දෙන්න පුළුවන් සහතිකය කුමක්ද? මෙරට ජනාධිපතිතුමා ගමැතිතුමා කිසි විටක මේ ගිවිසුම අත්සන් කරන්න එකඟ වෙන්නේ නැහැ. මම හොඳටම දන්නවා. ඉතින් අනිත් කාරණේ තමයි අපි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ සඳහා ශක්තිය මේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15ම සහ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික කොට්ටාස 15ම ජනතාව අපිට ලබා දුන්නොත් පැහැදිලිවම කියන්න ඕනේ අපි ඉන්න පාර්ලිමේන්තුවක රටට අහිත කර, රටට වින කරන, රටට අහිත කර, රටේ ස්වෛරීභාවයට, රටේ භෞමික අඛණ්ඩතාවයට වින කරන කිසිම ගිවිසුමකට අපි අත්සන් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ අපි ජනතාව ඉදිරියේ කියන්න කැමතියි. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව එක්සත් ජාතික පක්ෂයට බරයි කියලා කියන්නට පුළුවන්. මෙවර ඔබතුමා හිතන්නේ මොකක් වෙයිද? නේද පැහැදිලිවම දැන් අපි පහුගිය ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය තුල අපිට ආසන සංඛ්‍යාව 11ක් ලැබෙනවා. නමුත් දැන් මේ වෙනකොට
මේ එක්සත් ජාතික පක්ෂයේ දෙකඩවීම මත ඔබතුමා කියන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට සාපේක්ෂව මෙවර 11ක් ලැබිය යුතුයි. 11ක් ලැබිය යුතුයි. අනිත් කාරණේ අපි පහුගිය මැතිවරණය තුලත් බැලුවහම ජයග්‍රහණය කරන පක්ෂයේ වකටත් 11ක් ආසන ලබා ගත්තා. නමුත් මෙවර තියෙන සුවිශේෂී තත්ත්වයේ ප්‍රකාරව මේ පක්ෂ දෙකඩවීම සහ අද රට තුළ නිර්මාණය වෙලා තින්න කවුරුත් පිළිගන්න සත්‍යය මත අද එක්සත් ජාතික පාක්ෂිකු බොහොමයක් මගේ වේදිකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අය කියන්නේ මේ වෙලාවේ මේ පාට පක්ෂ බලන්න නැතුව මේ මල් වට්ටියට අත ගහන්න ඕන කියන කාර්යය බොහොමයක් දෙනා කියන්නේ. දැන් මම ඉපදිච්ච කඩුවෙල ප්‍රදේශයේ පළාත් ප්‍රාදේශීය මන්ත්‍රී ගණනාවක් මට මතකයි දැඩිගම ප්‍රදේශයේ කඩුවෙල ප්‍රදේශයේ බොහොමයක් දෙනෙක් අද එකහුව වෙලා තියෙනවා. මොකද කඩුවෙලට ඇත්තටම කඩුවෙල ජීවත් වෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ යනවා එක වටිනවා කියන කාරණෙත් එක දත්වල බැඳගෙන තියෙනවා. විපක්ෂය කියනවා වගේ ආණ්ඩු පක්ෂයේ ජනප්‍රියත්වය කිසිවිට අඩු වෙලා නැද්ද? විපක්ෂය හැම වෙලේම විපක්ෂයේ නොයෙකුත් කතන්දර කියනවා. නමුත් පැහැදිලිවම ජනතාව දන්නවා අද අපි ගියාම අද ඇත්තටම මේ පැතිවර නීතිත් ඒ අයට ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. අද අපි ගියාම රැස්වීම වල වැඩි හරියක් ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකෝ. ඒ අය කියන දෙයක් තමයි අපි හොඳ වෙලාවට මේ ඔබතුමාලා එකතු වෙලා අපි ඡන්දෙ නොදුන්නත් ඔබතුමාලා එකතු වෙලා මේ වෙනස කරපේක ලොකු දෙයක්. නැත්තම් එහෙම අපි ඔක්කොම මැදිච්ච තැන් වල ගසුත් පැල වෙලා කියලා. ඉතින් මගේ ලාට විහිළුවට කියනවා කොරෝනා වලට හැදුලා මිය ගියාම වල්ලන්නේ පුච්චනවා කියලා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අපි දන්නවා මේ මැතිවරණය කල් දා ගන්න ඕනේ කාටද කියලා ඔබ දැක්කනේ. පහුගිය කාලේ මැතිවරණය එපා කියලා උසාවි ගිය මිනිස්සු හිටියේ. ඉතින් ඒක ලබා ගන්නත් අපිට උසාවි යන්න උනා. කොහොමවත් ජනතාව මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙල අද පැහැදිලිවම ඒ අය පිළිගන්නවා. ඉතින් ඒ නිසා අපිට මැතිවරණ ගැන අපිට බියක් නැහැ. ඒ ප්‍රතිඵල ගැන අපිට බියක් නැහැ. අපි ජනතාවත් ආරක්ෂා කරගෙන මේ තියෙන තත්ත්වය හැමුවේ මේ මැතිවරණ තියාගෙන රටට වඩදායී ලෙස රටේ මේ පවතින පසුගිය කාලය පුරාටම අපි දැක්ක ක්‍රමවේදය අවසන් කළා. කොහොමද රටට වග කියන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවේ යවලා රට සංවර්ධිත රටක් බවට. ඉතිහාසයේ පුරාවම දැක්ක සියල්ල අමතක කළා සංවර්ධිත රාජ්‍යයක් බිහි කරන්නේ කොහොමද කියන කාරණයට තමයි අපි යන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මම මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. දැන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අපි ලබා දෙන්න අපි දන්නවා 100% විතර අපේ සාක්ෂරතාවය තමත් වැඩි. අද අපේ දරුවෝ අධ්‍යාපනය යොමු කළේ නැත්නම් ඒක අපරාධ වරදක්. නමුත් අපි ලෝකේ ජය ගන්න පුළුවන් දරුවෝ අපි බිහි කරන තියෙන කාරණේ අපි හමුවේ තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15ටම කොට්ටාස 15ටම පීනුම් තටාකයක් 100 මීටර් ට්‍රැක් එකක් දුවන්න පුළුවන් ක්‍රීඩා කරන්න පුළුවන් සියලු පහසුකම් සහිත පාසල් 15ක් අපිට ඇති කරන්න පුළුවන් නා. ඒ කියන්නේ ඒ දරුවෝ මේ මුදල් තියෙන යමක්කමක් කරගන්න පුළුවන් දරුවෝ වෙන්න බෑ. ඒ දරුවෝ රජයෙන් ඒ අයගේ දෙමාපියන් යම් ආකාරي සහනාධාර කරන සමුද්ද වැඩිපිළිවෙලේ ඉන්න. ඒ දරුවන් සඳහා වෙන් වෙච්ච ඒ දරුවන්ගේ දක්ෂතාව වෙනුවෙන් වෙන් වෙච්ච මොකද ඒ අයට ප්‍රමුඛත්වය ලබා දෙන පාසල් පද්ධතියක් අපි ඇති කරොත් මේ විරකියාව තරුණ තරුණයන් තියෙන ප්‍රශ්න වලට විශාල වශයෙන් අපිට විසඳුම් දෙන්න පුළුවන්. අනෙක් කාර්යය තමයි මම බලාපොරොත්තු වෙන වෙනසක් තමයි මේ 1987 පළාත් පාලන පනත ප්‍රකාරව තමයි බොහොමයක් තරුණ තරුණියන්ට මේ රටේ පාලනයට දේශපාලනයට එන්න පුළුවන් හැකියාව ලැබුණේ. 1987 ඒ ඇති කරපු පනතෙන් පළාත් පාලන ආයතනයේ නාම යෝජනා වලට අවුරුදු 35ට අඩු තරුණ තරුණියන්ට 25% කෝට් එකක් තිබ්බා. අවාසනාවකට ඒ පනතෙන් ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ඒ පනතෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා පළාත් සභාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු හිටපු පහුගිය යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ 2017 අංක 17 දරන පළාත් පාලන සංශෝධන පනතෙන් අර තරුණ තරුණියන්ට තිබ්බ 125 කෝට් එක සම්පූර්ණයෙන් කැපුවා. තව දෙවතාවක් මේ පළාත් පාලන ඡන්දය මේ තියෙන ආකාරයට තිබ්බොත් මේ වර්තමාන පනත ප්‍රකාරව තිබ්බොත් එහෙම මේ රට සම්පූර්ණයෙන් වයසට යනවා. ඒ නිසා මම විශ්වාස කරනවා තරුණයෙක් හැටියට ප්‍රධානම වෙනස මම දකින්නේ මට පාර්ලිමේන්තුව ගිහිල්ලා මේ පනත සංශෝධනය කරන දායකත්වයක් දෙන්න පුළුවන්කම ලැබුණොත් මම හිතනවා ඒක තමයි අපි ඉගෙනගත්ත දේ අපි නිදහස් අධ්‍යාපනය තුළ අපි ඉගෙනගත්ත දේ අපි යම් ආකාරයකට සාධාරණ ඉෂ්ට කරා කියලා කියන්න පුළුවන්. දැන් බොහොමයක් අනපනත් වෙනවා. උදාහරණයක් හැටියට අපේ තරුණ තරුණියෝ දැන් අද PayPal හරහා දැන් අපි YouTube හරහා විශාල වශයෙන් ආදායම් රටට ගේනවා. දැන් ඒ ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට වඩා අපේ තරුණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අතිශයින් ගුණාත්මක බවින් වැඩි. දැන් මේ අයට පිටරටින් සල්ලි ගෙන අපිට බරක් නැහැ රටට බරක් නැහැ. පිටරටින් සල්ලි ගෙන්න තියෙන ප්‍රධාන බාධකය තමයි PayPal account එකක් අපි හදලා දෙන්නේ. අපේ නීතිමය තියෙන යම් ගැටලුකාරී තත්ත්වයක්. හොඳයි. ඉතින් අපිට පුළුවන් නම් ඒ දේවල් වෙනස් කරන්න. අපි ඒ වෙනුවෙන් තමයි මේ පාර්ලිමේන්තුවට යන්න සහ මේ වෙනස්කම් කරන්න තමයි අපි මැදිහත් වෙන්න උත්සාහ කරන්නේ. අපිට තියෙන ඉතාම කෙටි වෙලාවක් ඔබේ දිස්ත්‍රික්කයට ඔබේ ආසනයට කතා කරන්න සහ ඔබේ මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න මේක හොඳම වෙලාව.
ඉතින් ඇතරම කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15යි, කොළඹ නාගරිකයේ කොළඹ කොට්ටාස 15යි, දයූපගතව මගේ අංකයත් අංක 15. ඉතින් මම ආරාධනා කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට ඔබේ ජීවන තත්ත්වය අපිට අඩියක් ඔසවන්න. පහුගිය කාලේ පුරාවටම දේශපාලඥයෝ ඔබට මාළුවෙක් දීලා ඔබේ ඡන්දේ හොරකම් කරගෙන ඒගොල්ලෝ බිලිපිත් අරන් ගියා. නමුත් මම යෝජනා කරන්නේ බිලිපිත් ඔබට ලබා දෙන දේශපාලන ක්‍රමයක් සහ ඔබේ දරුවන්ගේ අනාගතය, ඔබේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, ඔබේ ජීවන තත්ත්වය වෙනස් කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන් මැතිවරණ දේශපාලන සංස්කෘතියක්. පොරොන්දු දේශපාලනේ නොවුණු ඇත්ත යථාර්ථයේ මහ පොළොවේ රෝපණය කරන දේශපාලන සංස්කෘතියක්. ඒ නිසා වෘත්තිකෙක් වෙච්ච කරපු දේවල් අපි ඔබට පෙන්නලා තියෙනවා. පහුගිය කාලේ මේ පොරොන්දු දෙනවා නෙමෙයි. පහුගිය කාලේ පුරාවටම ජීවිත තර්ජන සහ කෝට්ටෙක් ගලවගනි මැරෙන්න වෙයි කි වගේ අවවාද නොතකා අපි මේ රට වෙනුවෙන් අපි විශ්වාස කරපු දේ වෙනුවෙන් පෙනී හිටපු අය. ඉතින් ඒ සඳහා අපි ඔබ දැක්ක අපි කරපු කාර්යයක්, අපි කරපු වැඩපිළිවෙල, අපේ ක්‍රියාපිළිවෙල ඔබ දැක්ක. කිසි වෙලාවක මුදලට විකිණිච්ච මිනිස්සු නෙමෙයි. අපි හිටමිට මාරු වෙච්ච පැනපු මිනිස්සු නෙමෙයි. ඉතින් ජනතාව මං හිතනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මං හිතනවා අපි ආදරයෙන් ඔසවලා තබා ගනි මේ එන පාර්ලිමේන්තු මැතිවරණය තුල අංක 15ට මනාපයක් ලබා දීලා. හොඳයි ඔබට අපි සුබ පතන පාර්ලිමේන්තු නියෝජනයට අවස්ථාව ලැබේවා කියලා ස්තුතියි අද සහභාගී වට අපේ පාර්ලිමේන්තු ගේට් වැඩසටහන වෙනුවෙන්. බොහොම ස්තුතියි සහභාගී කරගත්ත. එසේනම් සිතාර අපි අදට සමුගන්නවා සූදානම් හෙටත් උදෑසන 7ට නැවතත් පාර්ලිමේන්තු ගේට් සමගින් ඔබ හමුවන්නට.